එදා ස්කූල් යන්න රුපියල් 2ක් තිබ්බේ නැති ශාන කප්පුහාමි අද පාවිච්චි කරන්නේ බෙන්ස් රථයක්. ඒ කියන්නේ මම සමහර මාසවල 7 මිලියන් ඉන්කම් ගත්ත අවස්ථා තියෙනවා. සමහර කෙනෙක් විශ්‍රාම වැටුප ගන්නේ අවුරුදු 55න් හෝ 60න්. හැබැයි එතකන් අපි ජීවත් වෙන්න ඕන. ඒ මොකක්ද අපිට ලැබෙන සොච්චම? අපි ඒ වෙනුවෙන් අපේ ජීවිත කාලෙම කැප කරන්න ඕනද? මම මේන රටවල් 35ක විතර ගිහිල්ලා තියෙනවා. හැබැයි මේ එක රටකටවත් මගේ පර්ස් එකෙන් රුපියලක්වත් මම වියදම් කරලා නැහැ. සම්පූර්ණ නම හපුවලානගේ දොන් ජෙරාඩ් චානකප්පුහාම. වයස අවුරුදු 41. ඔබේ රැකියාව යුනියන් ඉන්ෂුරන්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ පුද්ගල මූල්‍යවරයෙක් විදිහට රැකියාව කරනවා. ඔබේ අධ්‍යාපන සුසුකම්? මම අධ්‍යාපන ලැබුවේ හලාවත සාන්ත මරියා පිරි මහාවිද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා. එතනින් පස්සේ මට රැකියාව හරහා ගොඩාක් දේවල් වලට ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් මට ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. මම මේ හැම එකක්ම බොහොම සතුටින් ලස්සනට කරගෙන යනවා. මොනවද අවස්ථා? අවස්ථාව කියන්නේ අපේ ගත්තාම අපේ ඉන්ෂුරන්ස් ෆීල්ඩ් එකේ ගත්තාම අපේ ශාස්ත්‍රය ගත්තාම අපිට තියෙනවා ඉන්ටර්නැෂනලි එක එක අවෝඩ්ස්. අපි ගත්තාම ඉන්ටර්නැෂනලි MDRT කියලා අවෝඩ් එකක් තියෙනවා. මේකට අපි අකුරු හතරේ තේරුම කිව්වොත් මිලියන් ඩොලර් රවුන්ඩ් ටේබල්. මේක අවුරුද්දකට සැරයක් තමයි එක්ක ඇමරිකාවේ එක්ක කැනඩාවේ තමයි මේ වැඩසටහන තියන්නේ. මේකට ටාගට් එකක් තියෙනවා. මේ ටාගට් එක කරායින් පස්සේ අපුව එහෙට ගන්නවා. එහෙන් සම්පූර්ණ ඩොකියුමන්ට්ස් ටික එවනවා. ඊට පස්සේ අපේ පර්සනලි දේවලුත් එක්ක අපි වීසා ඇප්ලයි කරනවා. කරායින් පස්සේ අපිට ඒ කන්ෆරන්ස් එකට යන්න පුළුවන්. මේකේ සම්පූර්ණ විශාල රටවල් ප්‍රමාණයක් පාර්ටිසිපේට් කරනවා. ඒතර පාර්ටිසිපේට් කරද්දී මේකේ ඉන්නේ ජීවිතේ ජයගත්ත මිනිස්සු මේකේ ස්ටේජ් එකේ ඉන්නේ. පොඩි තැනින් ආපු මිනිස්සු. ඔබ වගේ. අපි වගේ. ඇත්තටම අපි වගේ. එතකොට මෙයාලා කතා කරන දේෙන් අපිට ගොඩාක් දේවල් අපේ ජීවිතේට ඉගෙන ගන්න තියෙනවා. ඊට අමතරව ලිම්රා IQA කියලා තව ඉන්ටර්නැෂනල් අවෝඩ්ස් කීපයක් තියෙනවා. මේ හැම එකකින්ම අපිට දෙන්නේ අධ්‍යාපනය. නැත්තම් දැනුම. ඉතින් මේවත් එක්ක මම අධ්‍යාපනය ලැබපු අපි බැලුවොත් අපි ස්කූල් එකේ ගිහිල්ලා ඉගෙන ගත්තට වඩා ප්‍රැක්ටිකලි මට ගොඩාක් දේවල් මට සමාගම හරහා ඉගෙන ගන්න පුළුවන් වුණා. සමාජයේ ගොඩාක් අයත් එක්ක අපිට ගනුදෙනු කරන්න පුළුවන් වුණා. දැන් අපි ගත්තොත් ડોක්ටර් කෙනෙක් ගත්තාම ලෙඩුත් එක්ක විතරයි ගනුදෙනු කරන්නේ. අපි ගත්තොත් ප්‍රොක්ටර් කෙනෙක් ගත්තාම වැරදක් කරපු කෙනෙක් එක්ක විතරයි ගනුදෙනු කරන්නේ. හැබැයි අපිට ડોක්ටර්ත් එක්ක ගනුදෙනු කරන්න වෙන අවස්ථා තියෙනවා. ප්‍රොක්ටර්ත් එක්ක ගනුදෙනු කරන්න අවස්ථා තියෙනවා. ඉතින් මේ හැමෝමත් එක්ක අපි ගනුදෙනු කරනවා. ඉතින් මේ හැම දවසක්ම මම දකින්නේ මගේ ජීවිතේ අධ්‍යාපනය ලබන දවසක්. හැම දවසක්ම ගොඩාක් එක්ස්පීරියන්ස් ආපු දවසක්. ඒත් එක්ක මම විශ්වාස කරනවා මම පාසලේ ලැබපු අධ්‍යාපනයට වඩා වැඩියමක් මම සමාජයෙන් ඉගෙනගෙන තියෙනවා. ඒ මේ රැකියාවට පින් සිද්ධ වෙයි. කොහොමද ඔබ පාසල් ගියේ? මම හලාවත සාන්ත මරියා පිරිවි මහාවිද්‍යාලය. සෙන්ට් මේරිස් කොලෙජ් කියලා තමයි ගොඩාක් ප්‍රසිද්ධ. හලාවත ප්‍රසිද්ධ පාසලක්. පිරිමි පාසලක්. ඒකේ තමයි ප්‍රාථමික අධ්‍යාපනයේ ඉඳන් උසස් අධ්‍යාපනය දක්වා ඉගෙන ගත්තේ. ඔබේ රැකියාවේ ඔබේ සුසුකම්? රැකියාව සුදුසුකම් ගත්තාම රැකියාව අපිට තියෙනවා එක එක ස්ටෙප්. මම ඉස්සෙල්ලා කතා කරා වගේ MDRT. MDRT කියන්නේ අර මම ඉස්සෙල්ලා කතා කරා වගේ මිලියන් ඩොලර් රවුන්ඩ් ටේබල්. මේක 10 වතාවක් වෙන් කරායින් පස්සේ අපිට හම්බ වෙනවා ලයිෆ් මෙම්බර් කියලා. අපි ගත්තාම ලංකාවෙම ගත්තාම ඉන්ඩස්ට්‍රි එකේම ගත්තාම බොහොම සුළු පිරිසක් තමයි මේ MDRT එක ක්වොලිෆයිඩ් වෙන්නේ. ඊට පස්සේ මේකේ ලයිෆ් මෙම්බර් එක ගත්තාම තවත් ඒකෙන් ගැලවෙන ප්‍රමාණය අඩුයි. ඒතර තව පොඩි පිරිසක් තමයි ලයිෆ් මෙම්බර් ගන්න. ඒ කියන්නේ 10 වතාවක් මේ MDRT කන්ෆරන්ස් එක පාර්ටිසිපේට් කරාම. එතනින් පස්සේ ගත්තාම ඕකේ හොන කියලා රෝල් එකක් එනවා. ඒක 15 වතාවක් වින් කරලා තියෙන්න ඕනේ මේ MDRT සම්මලුව. ඉතින් මම හොන කෙනෙක් මේ වෙනකොට. ඒ කියන්නේ මම 16 වතාවක් මේ MDRT කන්ෆරන්ස් එක පාර්ටිසිපේට් කරලා තියෙනවා. එතනින් පස්සේ ගියාම මේ MDRT වගේ 3 ගුණයක් අපි කියනවා COT, Court of the Table. මම Court of the Table 8 වතාවක් වින් කරලා තියෙනවා. ඊට පස්සේ අපි ගන්නවා Top of the Table. මේ MDRT සම්මේලනයේ තියෙන ඉහළම අවෝඩ් එක. එතනින් එහා අවෝඩ් එකක් නැහැ. මම එයත් දෙවතාවක් වින් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මගේ සුදුසුකම් ගත්තොත්, ඒ කියන්නේ මේ රැකියාවේ සුදුසුකම් ගත්තොත් මට යන්න තියෙන ඉහළම අවෝඩ් එකට ගිහිල්ලා තියෙනවා ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින්. ජාතික මට්ටමින් ගත්තාම අලෙවි කරුවෙකුට යන්න පුළුවන් ඉහළම අවෝඩ් එක තමයි සමාගමේ හොඳම අලෙවි කරුවා. මම පිට 8 වතාවක් චැම්පියන් ඔෆ් ද චැම්පියන් කියන අවෝඩ් එක සමාගම තුල වින් කරලා තියෙනවා. මම හිතන්නේ ඒ ටික තමයි මගේ සමාගම පැත්තෙන් නැත්නම් මගේ රැකියාව පැත්තෙන් මම අරන් තියෙන ජයග්‍රහණ. ඊට අමතරව අපිට තියෙන ඉන්ටර්නැෂනල් ක්වොලිටි අවෝඩ්, ඉන්ටර්නැෂනල්
තව අවෝඩ් එකක් තියෙනවා IAP කියලා. මේ හැම අවෝඩ් එකක්ම මම විශාල ප්‍රමාණයක් දිගටම කන්ටිනියු කරලා තියෙනවා. ඉතින් ඒක තමයි මගේ රැකියාව පැත්තේ මම ලබා තියෙන ජයග්‍රහණ සහ සුදුසුකම්. ඔබේ රැකියාව? රැකියාව මම හිතන්නේ ජීවිත සුරක්ෂිත කිරීම. එහෙම නැත්නම් අපේ ඉන්න පාරිභෝගිකයන්ගේ ආදායම සුරක්ෂිත කිරීම. ගොඩක් අය මේක කියනවා ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් කියලා. නමුත් මම දකින්නේ ලයිෆ් ඉන්ෂුරන්ස් එකට එහා ගිය සේවාවක් මේක. මොකද අපි කවුරුත් දන්නේ අපේ ජීවිතේ හෙට දවස මොකක්ද අපිට වෙන්නේ කියලා. ඉතින් අපිට තියෙන රැකියාව තමයි මේ ක්ලයන්ට්ගේ තියෙන අවදානම. හෙට දවසේ ඔහුට වෙන්න පුළුවන් අවදානම අද දවසේ තීරුම් කර දීම. තීරුම් කරලා හෙට ගැලපෙන විදිහට ඔහුව සූදානම් කිරීම. අපි පොඩි එක්සාම්පල් එකක් ගත්තොත් අපි දන්නේ මම අද පාරේ යනවා. මම කාර් එකේ ආවා වගේ කාර් එකේ ගෙදර යන්න ඕනේ. මම දන්නේ මට යද්දි මොනවා වෙයිද කියලා. මගේ ජීවිතේට මොන හරි වුණා. හැබැයි මගේ ලොකු කමිට්මන්ට් එකක් තියෙනවා. මගේ දරුවගේ උසස් අධ්‍යාපනය තියෙනවා. ගෙදර අය ජීවත් කරවන්න ඕනේ, දෙමව්පියන්ව බලා ගන්න ඕනේ. මට මොකක්ද මේ වගේ අවස්ථාවකට මට මේ වගේ දෙයක් වුණොත් ගෙදර අයට මොකක්ද හම්බෙන්නේ? සමහර විට ඔවුන්ට හම්බෙන්නේ මගේ කමිට්මන්ට්ස් ටික විතරයි. සමහරට මං ගෙවන්න තියෙන ලෝන් එක විතරයි සමහරට ඔවුන්ට ඉතිරි වෙන්නේ. හැබැයි අපි කරන්නේ මේ දේවල් පැහැදිලි කරලා ඒ වගේ අවස්ථාවක තමන්ගේ ආදරණීය පවුල සුරක්ෂිත කිරීම. ඒ කියන්නේ හැම වගකීමකින්ම එයාලව නිදහස් කිරීම. ඒ කියන්නේ ලොකු අරමුදලක් හදලා දෙනවා ඒ වගේ අවස්ථාවකදී අරායට කරදරයක් නැතුව තමන්ගේ වැඩ කටයුතු ටික කරන් තියෙන කමිට්මන්ට්ස් ටික අඩු කරලා ඊට අමතරව ලොකු ෆන්ඩ් එකක් දෙනවා එයාලට ජීවත් වෙන්න. ඊට අමතරව මොකක් හරි බරපතල ඔපරේෂන් එකක් ආවොත් අපි කොහොමද ඒකට මුදල් හොයාගන්නේ? අන්න ඒ වගේ අවස්ථාවන් අපි කලින් අඳුනගෙන පාරිභෝගිකයට කලින් කියලා දීලා ඒකට සූදානම් කිරීම තමයි මගේ රැකියාව වෙන්නේ. ඉතින් බොහොම ආදරෙන් පිළිගන්නවා ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහනට චානක මට කියනකොට දැන් ඔබේ මාසික ආදායම කීයද? ඇත්තටම අපි පොඩි කාලේ ඉගෙන ගත්තේ ලහිරු එක බිරිඳක් දරුවන් දෙදෙනෙක් ඇඟිලි දෙක ගත්තා ඇඟිලි තුන ගත්තම අපිට කාමර තුනක නිවසක් ඇඟිලි හතරක් ගත්තම අපි රෝද හතරක වාහනයක් ඊට පස්සේ ඉලක්කම් පහක ආදායම. ඕක තමයි අපිට පොඩි අපි ආපු දවස්වල අපිට දීපු ට්‍රේනින්ග්ස්. ඇත්තටම මේ දේවල් සියල්ල අපි වෙනස් කරලා තියෙනවා. මම අද ඉලක්කම් පහක ඉන්කම් එකක් නෙමෙයි 0.6ක ඒ 0.6 ඉදිරියට මම තමයි 1ද 2ද 3ද 4ද කියලා දාගන්නේ. තීරණය කරන්නේ ඔබ? මමයි තීරණය කරන්නේ. සමහරට 0.6ට ඉස්සරහා සමහර මාසවල මගේ 7 කියන ඉලක්කම වැටිච්ච අවස්ථා තියෙනවා. ඒ කියන්නේ මම සමහර මාසවල 7 මිලියන් ඉන්කම් ගත්ත අවස්ථා තියෙනවා. හැබැයි මම එවරේජ් ගත්තාම හැමතිස්සෙම 0.6ට එහා ගිය ඉලක්කමක ඉන්නවා. මම විතරක් නෙවෙයි මම දකින මේ ශේෂ්ත්‍රයේ ඉන්න ගොඩාක් අය ලොකු ඉන්කම් වල ඉන්නවා. හැබැයි සමාජයේ බාහිර සමාජයේ මේ දේවල් දන්නේ නැහැ. මේ රැකියාව සමහර අය හිතන්නේ හරි අර පහත් තත්ත්වයේ තියෙන රැකියාවක් කියලා. ඊට එහා ගිය තමන්ගේ හීන වලට ඉක්මනින් යන්න පුළුවන් ගොඩක් වටින රැකියාවක්. හැබැයි දැන් චානක ඔබ ඔහොම කියද්දි 0.6ක නැත්තම් අංක 7ක විතර පඩියක් ගන්නව නැත්තම් මාසික වේතනයක් ගන්නවා කියලා හිතුවම කෙනෙක්ට දෙන්න පුළුවන් සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් බිස්නස් එකක් කරලා තමයි එහෙම හොයන්න පුළුවන්. නැත්තම් විවිධාකාර එක්ක රට යන්න ඕනේ. හැබැයි ඔබ ඉඳන් කියනවා මේ ලංකාවේ තියෙන ආර්ථික ප්‍රශ්න මේ තියෙන හැම වාතාවරණයක් එක්කම ඔබ ඒ වගේ බොහොම ඉහළ වැටුපක් ගන්න කෙනෙක්. ඉහළ ආදායමක් ගන්න කෙනෙක්. ඔව්. අනිවාර්යයෙන් ඒකට හේතුව තමයි ලහිරු දැන් අපි රජයේ රැකියාවක් ගත්තාම නැත්තම් සමාගමක් යටතට ගියායින් පස්සේ අපි එක ප්‍රේම් එකකට කොටු වෙනවනේ. ඔවුන් තමයි තීරණය කරන්නේ ඔයා වැඩ කරන්න ඕනේ පැය මෙච්චරයි. ඔයා OT කරොත් ඔයාට මෙච්චරයි. ඔයාගේ මාසික සැලරි එක මෙච්චරයි. හැබැයි මේකේ මම ව්‍යවසායකයෙක් බොස්ට ඕන විදිහට. බොස්ට ඕන විදිහට. බොස් තමයි තීරණය කරන්නේ. ඇත්තට මේ රැකියාවේ ප්‍රේම් එකක් නැහැ. මම තමයි මගේ කාලය කළමනාකරණය කරන්නේ. මගේ රැකියාවේ මම මොනවද කරන්න ඕනේ කියලා මමයි කළමනාකරණය කරන්නේ. ඒතර මම තමයි තීරණය කරන්නේ ලබන මාසේ සැලරි එක මං කීයක්ද ගන්න කියලා. ඒකට සැලසුම හදාගන්නේ මමමයි. ඒක තමයි තියෙන වාසිය. දැන් වෙන කෙනෙක්ගේ ප්‍රේම් එකකට දුවන්න ගියාම සමහරවිට මේක මැච් වෙන්නේ නැහැ. ඒතර සමහරවිට දෙන්නම ෆේල් වෙන්න බුලා. හැබැයි මේකේ ප්‍රේම් එකෙන් එළියට ඇවිල්ලා අපි තමයි අපේ සැලසුම හදන්නේ. සමහරට අනිත් කෙනා බය වෙන්නත් පුළුවන් මෙයාට වඩා මට වඩා මෙයා ඉස්සරහට එයිද කියලා. එහෙම වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් සමහරට ඔහුට ඒක ඔහුගේ අතීතෙත් එක්ක ගත්තාම මම ඔහුට වඩා ඉස්සරහට යනවා කියලා දකින්නත් පුළුවන්. ඒකට සමහරට අපේ ප්‍රේම එකට අනිවාර්යෙන් කොටු කරනවා. හැබැයි අපේ රැකියාවේ එහෙම දෙයක් නැහැ. අපිට පුළුවන් අපේ සියලුම සැලසුම් අපිට තීරණය කරන්න. උදාහරණයක් විදිහට අපි ගොඩාක් අය දකින්නේ රැකියාවකට ගියන් පස්සේ ඔවුන්ගේ ලොකුම සිහිනේ තමයි සමහරට මෝටර් බයික් එකක් ගන්න එක. හැබැයි අපේ රැකියාවේ
අපිට ජොයින්ට් වෙන අයගේ පළවෙනිම සිහිනේ තමයි ගොඩාක් වෙලාවට රෝද 4ක වාහනයක් ගන්න. සමහර රෝද 4 වාහනේ උන් මාස 6න් 7න් ගන්නවා. ඊගාවට උන් රස්සාවට ඇවිල්ලා රස්සාවට ඇවිල්ලා. ඒ වගේ අසීමිත ඉන්කම් එකකට යන්න පුළුවන් රැකියාවක් තමයි ලහිරු මේ රක්ෂණ වෘත්තිය. ඔබ ව්‍යවසායකයෙක්ද දැන් ඔහොම බලනකොට නැත්නම් රැකියාවක සේවකයෙක්ද? ඇත්තටම ඔය දෙකම මට කරන්න සිද්ධ වෙනවා. මොකද මම යුනියන් ඇෂුරන්ස් සමාගමේ ඉන්න සේවකයෙක් එක පැත්තේ. අනිත් පැත්තේ මගේ වැඩ කටයුතු කරද්දී මම ව්‍යවසායකයෙක්. මම තමයි මගේ සැලරි එක තීරණය කරන්නේ. මම තමයි බොස් එතන. මටම තමයි ඒකේ බ්ලේම් එකක් දෙන්නේ මං එතනට ගියේ නැත්නම්. ඒකත් ලොකු වටිනාකමක් නේ. කියන්නේ සමහර අයට එලියට යන්න පුළුවන් නෑ මේක ප්ලෑන් කරේ අර ඒ හින්දායි මම ෆේල් වුනේ. හැබැයි මේකේ ප්ලෑන් කරන්නේත් මම සැලසුම් කරන්නේත් මම. එතකොට ලහිරු මම දකින්නේ අර අපිට ලේසි අපේ ගමන යන්න අපිට අපේ සැඟවෙච්ච දක්ෂතා මොනවාද අපි කරන්න ඕනේ මොකක්ද? ඒ දේවල් සැලසුම් කරායින් පස්සේ ලහිරු ඔය කැරක්ටර්ස් දෙකම මට රඟපාන්න වෙනවා. ව්‍යවසායකයෙක් වෙන්නේ මම, සේවකයා වෙන්නෙත් මම. මොකද ආයතනයේ නීති රීති යටතේ තමයි මම සේවය කරන්නේ. හැබැයි අතන කළමනාකරණය කරද්දි මගේ රැකියාව මමයි කරන්නේ. ඉතින් මම ওই කැරක්ටර්ස් දෙකම කරනවා. හරි. දැන් චානක ඔබ දැන් කොහොමද දැන් ඔය ඔබ නියෝජනය කරන රැකියාවේ ගත්තොත් මාස 6කින් වගේ වෙනකොට බොහෝ දිනෙට වාහනයක් ගන්න පුළුවන්. රෝද 4ක් ගන්න පුළුවන්. ඇත්තටම කොහොමද මේ වගේ කෙටි කාලෙකින් මේ වගේ ප්‍රතිලාභ සහ ඔය කියන තරම් පිළිගැනීමක් ලැබෙන්නේ? ඇත්තටම ගත්තාම ලහිරු අපි ගත්තාම ලංකාවේ ගත්තාම ලයිෆ් ඉන්ෂුරන්ස් අරන් තියෙන්නේ රැකියාවක් කරන අයගෙන් බොහොම සුළු පිරිසක්. ඕක ගොඩාක් අය දන්නේ නැහැ. ගොඩාක් අයට ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් නැහැ. ඒ කියන්නේ ගොඩාක් තැන්වල හිඩසක් තියෙනවා. අපි සමහර තැන්වල ගියාම හිඩසක් නැහැනේ. අපි දැන් මොබයිල් එකක් අපි විකුණන්න ගියොත් සමහරට හැමෝම ගාව මොබයිල් එකක් තියෙනවා. අපිට විකුණන්න වෙන්නේ 2 හෝ 3. හැබැයි මේ රැකියාව තුළ අවස්ථා ඕන තරම් තියෙනවා. ඔපචුනිටි තියෙනවා. ඔපචුනිටිස් ඕන තරම් තියෙනවා. ඒක ගොඩාක් අය දන්නේ නැහැ. අපි කරන්න ඕනේ ඔහුට ගැළපෙන සැලසුම හරියට නිර්මාණය කරලා ගිහිල්ලා ඔහුට පැහැදිලි කිරීම. මෙහි තියෙන වටිනාකම. මේ ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් නැත්නම් මේ රක්ෂණයක් කියන එකේ තියෙන වැලියු එක ක්ලයන්ට් එක ගිහිල්ලා අපි තීරුම් කරන්න ඕනේ. තීරුම් කරායින් පස්සේ මම දකින්න දේ තමයි ලහිරු තමන් ගැන විතරක් හිතන කෙනෙක් නම් සමහරට ලයිෆ් ඉන්ෂුරන්ස් එක රිජෙක්ට් කරනවා. කියන්නේ අපි කියන්නේ ආත්මාර්ථකාමී කියලා. මේක වැරදි වෙන්නත් පුළුවන්, හරි වෙන්නත් පුළුවන්. හැබැයි තමන්ගේ බිරිඳට, තමන්ගේ දරුවන්ට, තමන්ගේ දෙමව්පියන්ට ආදරය කරන කෙනෙක් නම් අනිවාර්යෙන් ඔහු ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් ගත යුතුමයි. ගන්න ඕනේ. මොකද ඔහු හින්දා තමයි මේ ලෝකෙට තමන්ගේ දරුවා එන්නේ. ඔහු හින්දා තමයි තමන්ගේ බිරිඳ ජීවත් වෙන්නේ. ඔහු හින්දා තමයි දෙමව්පිය සමහරට රිටයර්මන්ට් එක ලස්සනට ගෙවාගෙන යන්නේ. හැබැයි ඔහුට මොකක් හරි කරදරයක් වුණොත් ඔහුට වගකීමක් තියෙනවා ඒ අයගේ ජීවිත ගැන. ඔවුන්ගේ අනාගතය ගැන වගකීමක් තියෙනවා. මම හිතන්නේ ඒ වගේ අවස්ථාවක අපි හරියට පැහැදිලි කරොත් මේ පොලිසි එක නැත්තම් මේ සැලසුම අනිවාර්යෙන් ඔහුට ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දෙන්න පුළුවන්. අනික අද තියෙන ෆීචර්ස් ගත්තාම පොලිසි එක ඇතුලේ තියෙන කන්ඩිෂන්ස් ගත්තාම හරි ලේසි ක්ලයන්ට් පැහැදිලි කරන්න ඉස්සරට වඩා ගොඩාක් දියුණු වෙලා තියෙන රක්ෂණ සමාගම් ගොඩාක් සැලසුම් ඉදිරිපත් කරලා තියෙන ක්ලයන්ට්ගේ පැත්තෙන් හිතලා ඒ හින්දා ඉස්සරට වඩා වෙනස් වෙලා තියෙනවා. ඒතකොට අපි මේ වෙනස ක්ලයන්ට් පැහැදිලි කරන්න ඕනේ. එහෙම වුණායින් පස්සේ මේ රැකියාව බොහොම ලේසියෙන් කරන්න පුළුවන්. ගොඩාක් ඉක්මනින් ඔහුට ඔයගේ ටාගට් එකට යන්න පුළුවන්. ඔහුට ඇයට. ඉතින් කරන්න තියෙන්නේ තමන් කරන දේ හරියට කරන්න. තමන්ට විශ්වාසයක් තියෙන්න ඕනේ තමන් ගැන. තමන් කරන්නේ මොකක්ද කියලා තමන් දැනගන්න ඕනේ ට්‍රේනින්ග්ස් වලින්. එතනින් පස්සේ තමන්ට තමන්ගේ ගමන යන්න පුළුවන් බොහොම ලේසියි. මොකක්ද ඔබේ මුල්ම රැකියාව? මගේ මුල්ම රැකියාව යුනියන් ඇෂුරන්ස් තමයි. මම අවුරුදු 22කින් ජොයින්ට් වෙන්නේ. දැන් කොච්චර කාලෙද? අවුරුදු 19ක්. අවුරුදු 19ක්. මොකද හිතෙන්නේ තමන් ජීවිතේ තෝරගත්ත පළවෙනි රැකියාවම මේ වගේ අතිසාර්ථක රැකියාවක් වීම සහ ජීවිතය මතනේ මට්ටම් ගණනකින් ඉහළට දාපු රැකියාවක් වීම ගැන. ඇත්තටම ලහිරු අපි කවුරුත් අධ්‍යාපනය ලබන්නේ නැහැ රක්ෂණ අලෙවිකරුවෙක් වෙන්න. අපි ගොඩක් අය පොඩි කාලේ දකින්නේ ડોක්ටර් කෙනෙක්, ප්‍රොක්ටර් කෙනෙක් ඕකනේ. නමුත් මොකක් හරි හේතුවකට මම මෙතනට එනවා. මේ රැකියාවට එනවා. මේ රැකියාවට ආවෙන් පස්සේ මට විශ්වාසයක් ඇති වෙනවා. මම පොඩි කාලේ දැකපු හීන සමහරට ડોක්ටර් කෙනෙකුට, ප්‍රොක්ටර් කෙනෙකුට කලින් මට විශ්වාසයක් තිබ්බා මේ රැකියාවෙන් මට ලබා ගන්න පුළුවන් වෙයි කියලා. මොකද ඒ දවස්වල ඕනතරම් උදාහරණ තිබ්බා මේ සමාගමේ. මේ මං හිතපු හීන ළඟා කරගත්ත. ඊට පස්සේ ඇත්තටම මම මේකට ජොයින්ට් වුණායින් පස්සේ මම හරි ලස්සනට වැඩ ටික කරගෙන ගියා. හේතුව දැන් අපි බලාපොරොත්තු වෙන්නේ අර මම කලින් කතා කරා වගේ එක ප්‍රේම් එකකට නම් ඒ ප්‍රේම් එකට එහා ගිය පළවෙනි මාසේ ලොකු සැලරි එකක් මට ආවා.
ඉගෙන මම බලාපොරොත්තු වුණා නම් ඒ කාලේ ඒ වයස වෙද්දි රුපියල් 10-12000ක පඩියක් නම් මම සමහරවිට පළවෙනි මාසේ රුපියල් 30-40000ක සැලරි එකක් ගත්තා. ඒතර මට හිතුණා මට ඉක්මනින් මගේ සිහින වලට යන්න පුළුවන් වෙයි කියලා. මොකද ගොඩාක් අය සිහින දකිනවා සිහිනත් එක්කව මිය යනවා. ඒක සැබෑ කරගත්ත ප්‍රමාණය බොහොම අඩුයි. හැබැයි මම සිහින දැක්කා වගේ මට අවශ්‍ය කාලෙදී සිහින සැබෑ කරගන්න පුළුවන් කියන විශ්වාසය මට මේ රැකියාවෙන් හම්බුණා. ඒත් එක්කම ලහිරු අපි ඇත්තටම වාසනාවන්තයි. අපි වෙන රැකියාවලට ගියන් පස්සේ අපිට හම්බෙන ට්‍රේනින්ස් හරි අඩුයි. හැබැයි මේ රැකියාව තුළ හැම තිස්සෙම අපිට ට්‍රේනින්ස් හම්බෙනවා. හෙට මූණ දෙන්නේ කොහොමද? හෙට පාරිභෝගිකයා වෙනස් වෙන්නේ කොහොමද? සමාජය වෙනස් වෙන්නේ කොහොමද? සැලසුම් වෙනස් වෙන්නේ කොහොමද? මිනිස්සු හිතන්නේ කොහොමද? මේ දේවල් ඔක්කොම මේ ට්‍රේනින්ස් වලින් අපිට හම්බ වෙනවා. ඒරියාස් ගොඩක්. ඒ ඔක්කොම අවස්ථා අපිට තියෙනවා. ඒ අවස්ථාවත් එක්ක අපිට මේ ගමන බොහොම ඉක්මනින් යන්න පුළුවන් ලහිරු. එහෙම ආපු කෙනෙක් තමයි මම ආය අතීතයට යන්න මගේ අම්මටයි තාත්තටයි මගේ සෙන්ට් මේරිස් කොලෙජ් එකට මගේ ගෙදර ඉඳන් කිලෝමීටර් 3ක් විතර තිබ්බේ. ඒ කාලේ මට හොඳට මතකයි බස් වියදම රුපියලයි. සමහරවිට මගේ අම්මටයි තාත්තට රුපියල් 2ක් තිබ්බේ නෑ මාව බස් එකේ ස්කූල් එකට එවන්න. හැබැයි මම මේ කිලෝමීටර් 3 සමහරවිට පයින් තමයි එද්දියක් දිගේ කිලෝමීටර් 4ක් මාරා. සමහරවිට මම උසස් අධ්‍යාපනය ලබද්දි මට පයින් යන්න ටිකක් ලැජ්ජයි වගේ. සමහරවිට මම අතුරු පාරවල් වලින් ගෙදර ගිය අවස්ථා තියෙනවා. හැබැයි මම කවදාක්වත් හිතුවේ නෑ මට සමාජයෙන් සහ රැකියාවක් තුලින් මෙච්චර ඉස්සරහට එන්න පුළුවන් වෙයි කියලා. හැබැයි අද මම මගේ දෙමව්පියන්ට හොඳින් සලකගෙන, මගේ දරුවට හොඳින් සලකගෙන, මගේ බිරිඳට හොඳින් සලකගෙන, මගේ අසල්වැසියන්ට හොඳ අසල්වැසියෙක් වෙමි. බෙන්ස් කාර් එකක් පාවිච්චි කරන කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. එදා ස්කූල් යන්න රුපියල් 2ක් තිබ්බේ නැති ශාන කප්පුහාමි අද පාවිච්චි කරන්නේ බෙන්ස් රථයක්. අද මට හෙට ඕන වුණොත් මේ බෙන්ස් රථය වෙනස් කරලා වෙන හොඳ වාහනයකට යන්න මට හෙට යන්න පුළුවන් ආර්ථික හැකියාවක් මට තියෙනවා. හොඳ පරිසරයක් හැදිලා තියෙනවා. හැබැයි මේ හැමදේම හම්බුනේ මට මේ රැකියාවෙන්. මේ සමාගමෙන්, මේ යුනියන් ඇෂුරන්ස් කියන දැවැන්ත සමාගමෙන්. ඉතින් මම දකිනවා මේ රැකියාව කියන්නේ උතුම් වූ රැකියාවක්. හැබැයි මේක හරියට තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන අපි යන්න ඕනේ අපි යන ගමන. එහෙම වුණොත් ලහිරු අපිට අනිවාර්යෙන් සාර්ථක වෙන්න පුළුවන්. දැන් චානක මේ කතා කරපු දේවල් එක්ක තේරෙන්නේ ඔබ ජීවිතේ ජයගත් පුද්ගලයෙක්. ඒ නිසා තමයි බොහොම සතුටෙන් සහ ආඩම්බරෙන් කතා කරන්නේ සහ කතා කරන දේවල් තියෙන්නේ. ඇත්තට මොන පදනමක් මතද ඔබට තව එක සනාථ කරන්න පුළුවන්? තව කියන්න පුළුවන් ඔබ ජීවිතේ ජයගත්ත හැටි? ඇත්තටම ලහිරු දැන් මගේ වෘත්තියෙන් ගත්තොත් මගේ රැකියාව තුලින් ගත්තොත් මම අරගෙන තියෙන අවෝඩ්ස් මම ඉස්සෙල්ලා කතා කරා වගේම මේ ඉන්ඩස්ට්‍රි එකම ගත්තා මේ සමාගම් සියල්ලම ගත්තාම ඒ අවෝඩ්ස් වින් කරපු අය මම හිතන්නේ මේ මගේ අත් දෙකේ ඇඟිලි තරම්වත් නැහැ. ඒ කියන්නේ MDRT ලයිෆ් මෙම්බර් එහෙම නැත්නම් MDRT හොන කියන මේ 15 වතාවක් MDRT වින් කිරීම මේවා ගත්තාම මම දකින විදිහට මම ඉන්ඩස්ට්‍රි එක ගැනම කතා කරොත් අත් දෙකේ ඇඟිලි තරම්වත් නැහැ ඉන්ඩස්ට්‍රි එකේම මේ අවෝඩ්ස් වින් කරපු අය. ඊට අමතරව මේ MDRT කියන අවෝඩ් එක වින් කරන්න ලේසියි ලහිරු. හැබැයි මේක කන්ටිනියු කරන්න අමාරුයි ගොඩක් අය. හැබැයි මම 16 වතාවක් ලේසි නෑ පිට මේ MDRT අවෝඩ් එක වින් කරලා තියෙනවා. ඊට අමතරව එතනින් ඊගාව ස්ටෙප් එක තමයි අපි COT. මේ COT අවෝඩ් එක වින් කරාන් පස්සේ ඒක දිගටම කන්ටිනියු කරන්න ගොඩක් අයට අමාරුයි ලහිරු. ඒක මම දිගටම කන්ටිනියු කරලා තියෙනවා. එතනින් එහා ඊට පස්සේ MDRT වගේ 6 ගුණයක් තමයි මේ TOT කියන අවෝඩ් එක. මම ඒකත් ලහිරු දිගටම කන්ටිනියු කරනවා. ඉතින් සමාගම පැත්තෙන් ගත්තාම මේ වෘත්තීය පැත්තෙන් ගත්තාම මම මේ ජයග්‍රහණය කරලා තියෙන අවෝඩ්ස් එක ගත්තාම සමාගමේ මෙතනින් එහා අවෝඩ් එකක් නැහැ ලහිරු. මට ඊට එහා කමිට්මන්ට් එකක් නැහැ සමාගමට දෙන්න. අනික අපි ගත්තාම ලහිරු ඔකේ තව පැත්තක් තියෙනවා මේ ඉන්ටර්නැෂනලි ක්වොලිටි අවෝඩ් කියලා. ඒකේ දෙන්නේ ලහිරු අපිට පොලිසිස් විකුණන්න පුළුවන්. ඕන තරම් අපි ඕන කෙනෙකුට විකුණන්න පුළුවන්. හැබැයි වික්කටේ පොලිසිස් ගෙවාගෙන යාමේ හැකියාව ගොඩක් අයට නැහැ. ඒ කියන්නේ අපි කියන එකට රෝන් සෙලින් කියලා. අපි පොලිසිස් වික්කට ඒ පොලිසිස් කොහොමද කන්ටිනියු වෙන්නේ කියලා. මමගේ හැම තිස්සෙම ලහිරු පොලිසිස් කන්ටිනියු වෙන ප්‍රතිශතය 95%. කියන්නේ මම පොලිසිස් 100ක් වික්කොත් ඒකේ පොලිසි 95ක් හැමතිස්සෙම කන්ටිනියු කරනවා ක්ලයන්ට්ස්ලා. ඒ වගේ අවස්ථාවක අපිට දෙනවා IAP කියලා අවෝඩ් එකක්, IQA කියලා අවෝඩ් එකක්. මේ අවෝඩ්ස් මම දිගටම මම මේක වින් කරන්න ගත්ත දවසේ ඉඳලා දිගටම වින් කරලා තියෙනවා ලහිරු. සමහර අවෝඩ්ස් මම අවුරුදු 10 12 එක දිගට වින් කරලා තියෙනවා. ඒතර මේ තුල මම විශ්වාස කරනවා ලහිරු මම මේ රැකියාවට සාධාරණයක් කරලා තියෙනවා. මම හිතනවා මම බ්‍රෑන්ඩ් එකක් කියලා මම මේ වින් කරලා තියෙන අවෝඩ්ස් එක. හරි. දැන් චානක කොහොමද මේ රක්ෂණ වෘත්ති අනිකුත් රැකියාව වලින් වෙනස් වෙන්නේ කොහොමද?
ඇත්තටම මම කලින් කතා කරපු තැනට මට ආයෙ එන්න වෙනවා ලහිරු. ගොඩාක් වෙලාවට අර මම කියන්නේ සමහර තැන්වල ඇත්තටම අපි රැකියාවකට ගියයින් පස්සේ අපුව කොටු කරනවා. ඔයා ජොයින්ට් වෙද්දී ඔයාට පළවෙනි මාස 6 අපේ බේසික් සැලරි එක 30000 නැත්නම් 30000යි. ඊට පස්සේ මාස තව 6ක් ගියයින් පස්සේ තමයි තව දෙයක් කියන්නේ. හැබැයි මේ රැකියාවට ආවයින් පස්සේ ලහිරු එහෙම කන්ඩිෂන් එකක් නැහැ. Taman තමයි තීරණය කරන්නේ. ශානක අප්පුහාමිට පුළුවන් මාස 6කින් බෙන්ස් එකකට යන්න. අලුතෙන් ජොයින්ට් වෙන කෙනාට පුළුවන් අවුරුද්දකින් Taman දැකපු සිහින නිවස තනා ගන්න. එතකොට මේකේ ප්‍රේම් එකක් නෑ ලහිරු. අනිත් රැකියාත් එක්ක බලද්දී. මේකේ හැමදේම Tamanට තමයි කරගන්න තියෙන්නේ. සමහර වෙලට අවුරුදු 50 55න් රිටයර් වෙන්න ප්ලෑන් කරන මිනිස්සු ඉන්න මේ ලෝකේ Taman කැමති නම් අවුරුදු 40න් 45න් රිටයර් වෙන්න පුළුවන්. Tamanගේ ජීවිතේ සුන්දරව ගෙවන්න පුළුවන්. සමහර විට අපි දකිනවා සල්ලි තියෙන වෙලාවට කාලය නැහැ, කාලය තියෙන වෙලාවට සමහරට සල්ලි නැහැ. හැබැයි අපි සැලසුම් කරොත් ලහිරු අපිට මේ හැමදේම ලබා ගන්න පුළුවන් මේ රැකියාව තුළ. ඒ කියන්නේ කෙටි කාලයක් තුළ අපිට අසීමිත ඉන්කම් එකකට යන්න පුළුවන්. සා ලයිෆ් එක හොඳට බැලන්ස් කරන්නත් පුළුවන්. ලයිෆ් එක ඕන විදිහකට බැලන්ස් කරන්න පුළුවන්. Taman තමයි තීරණය කරන්නේ Taman නිවාඩු ගන්න දවස. Tamanගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක Taman නිදහසේ ඉන්න දවස. Tamanගේ දරුවත් එක්ක Taman නිදහසේ ඉන්න දවස. තමන්ගේ පවුලයත් එක්ක නිදහසේ ඉන්න දවස් තමන් තීරණය කරන්න. හරි චානක මට මේකට උත්තරයක් දෙන්න වැඩසටහන අවසන් කරන්න කලින් දැන් ගොඩක් අය තාමත් සාම්ප්‍රදායිකව හිතන කෙනෙක්ට හිතෙන්න පුළුවන් රජීය රස්සාවක් තමයි හොඳ අනාගතයේ සුරක්ෂිත වෙන්නේ කියන එක. ඒ කියන්නේ ඒකේ ප්‍රශ්නයක් නෑ. හැබැයි දැන් එහෙම thinking pattern එකක් තියෙන කෙනෙක්ට එහෙම කෙනෙක් ඔබ කොහොමද දකින්නේ? ඇත්තටම ලහිරු මේ මම දකින්නේ මේ ගොඩාක් අය තාම අර හිතන විදිහේ මේ වෙනස තියෙනවා. පොඩ්ඩක් එයා එහෙම හිතන කෙනෙක්ම පොඩ්ඩක් එළිය සමාජෙ පොඩ්ඩක් බලන්න. රක්ෂණ වෘත්තිකයේගේ ජීවිතයේදී ආපස්සට හැරිලා බලන්න. ඔවුන් ඉන්න තැන ගැන හිතලා බලන්න. ඔහුට තේරෙයි රජයේ රැකියාවක් කරන කෙනෙක් අතරයි මේ ලයිෆ් ඉන්ෂුරන්ස් නැත්නම් මේ අලෙවි කරුවෙක් අතරයි තියෙන වෙනස. ඕකනේ ලහිරු අපි අවසානයේ මොන රැකියාව කරත් අපි ලස්සනට ජීවත් වෙන එකනේ වැදගත් වෙන්නේ. නිදහසෙන් ජීවත් වෙන එකනේ වැදගත් වෙන්නේ. රෙකග්නිෂන් හම්බෙන එකනේ වැදගත් වෙන්නේ. මම කියන්නේ මේ රැකියාවේ හැම එකම තියෙනවා. Tamanට නිදහස තියෙනවා. Tamanට හොඳ ඉන්කම් එකක් තියෙනවා. නේ Taman නම් Tamanගේ ජීවිතේ සැලසුම් කරන්නේ ඒ නිදහස තියෙනවා. ඊට වඩා අපිට මොනවද ඕනේ? හැබැයි දැන් එහෙම හිතන කෙනෙක්ට හිතුනොත් විශ්‍රාම වැටුපක් තියෙනවනේ කියලා. ලහිරු සමහර කෙනෙක් විශ්‍රාම වැටුප ගන්න අවුරුදු 55න් හෝ 60න්. හැබැයි එතකන් අපි ජීවත් වෙන්න ඕන. ඒ මොකක්ද අපිට ලැබෙන සොච්චම? අපි ඒ වෙනුවෙන් අපේ ජීවිත කාලෙම කැප කරන්න ඕනද? අවුරුදු 55 60 වෙනකන් අපිට මේ රැකියාව තුලින් අවුරුදු 10ක් ඇතුළත ඔවුන් බලාපොරොත්තු වෙන විශ්‍රාම වැටුප අපිට හදන්න පුළුවන්. ඊට වඩා ලස්සන සුපෝභෝගී ජීවිතයකට යන්න පුළුවන්. රජයේ රැකියාවක් කරන කෙනෙක් අවුරුදු 55න් පස්සේ තමයි සමහර අය නිවසක් හදන්නේ. හැබැයි රක්ෂණාලේ කරුවෙක් අවුරුදු 25 30 වෙද්දී ඔවුන් දැකපු සුන්දර නිවස හදලා ඉවරයි. සමහරවිට අපි දකින්නේ අල්ටෝ එකක් පදින රජයේ රැකියාවක් කරන ඒ වගේ අය. හැබැයි රක්ෂණ වෘත්තිකයෙක් සමහරවිට රේන්ජ් රෝවර් පදින, සමහරවිට බෙන්ස් පාවිච්චි කරන. මිලියන 15ට එහා වාහන යූස් කරන. ඇයි ඔවුන්ට එහෙම අයිතියක් නැද්ද? අපි දැකපු සිහින මේ අලුතෙන් එන પરම්පරාවට දකින්න අයිතියක් නැද්ද? හැබැයි මේක දැනුවත් වෙලා නැහැ ලහිරු. මොකක්ද කරන්න කියලා. ඉතින් මගේ යුතුයකම ඒ දැනුවත් කිරීම. මේ රැකියාව තුළ අසීමිත තැන්වලට යන්න බලන්න. තමන් හීනකින්වත් දැක්ක නැති තැන්වලට යන්න පුළුවන්. මම ඉස්සෙල්ලා කතා වගේ සිහිනත් එක්ක මැරෙන්නේ නැතුව ඒ සිහින සමහරවිට අපි බලාපොරොත්තු වෙච්ච කාලෙටත් කලින් අපිට දකින්න පුළුවන් ලහිරු. තමන්ගේ ගෙදර අයට තමන්ගේ තාත්තා මේ වගේ කෙනෙක් කියලා කියන්න පුළුවන් රැකියාවක් මේක. මම කලින් කතා කරා වගේ රිවෝඩ්ස් අපිට හම්බෙන මොටිවේෂන්ස්. අවුරුද්ද අවසානයේ හම්බෙන එක එක දේවල් මුළු ලෝකෙම අපිට යන්න පුළුවන් සවාරි. හැබැයි මේ හැමදේම කරන්නේ සමාගම. තමන්ගේ පොකට් එකෙන් රුපියලක්වත් අඩු වෙන්නේ ඒක නෙමෙයිද ලහිරු ජීවිතය කිය. මම මේනෝ රටවල් 35කට විතර ගිහිල්ලා තියෙනවා. හැබැයි මේ එක රටකටවත් මගේ පර්ස් එකෙන් රුපියලක්වත් මම වියදම් කරලා නැහැ. මේ සමාගම තමයි සම්පූර්ණ වියදම් කරන්නේ. කොහෙද ලහිරු රජයේ රැකියාවක එහෙම අපිට හම්බෙන්නේ? ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහනට සහභාගී වුණාට. චානක වැඩසටහන අවසන් කරන්න කලින් මේ ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහන බලන අයට ඔබට මොනවද කියන්න තියෙන්නේ? ඇත්තටම මගේ කතාව ආපස්සට ගිහිල්ලා දෙතුන් වතාවක් බලන්න. මං අද ඉන්න තැන මං හිටිය තැන හොයලා බලන්න. එහෙම වුණොත් ඔයාලට දැනෙයි මොකක්ද මං කිව්වේ කියලා. මේ රක්ෂණ වෘත්තිකයෙක් කියන්නේ වෙන රැකියා කරන අයත් එක්ක ගත්තාම ඊටත් එහා ගිය තැනක ඉන්න කෙනෙක්. ඔබ බලන කෝණේ වෙනස් කරන්න.
එහෙම කරොත් ඔබගේ ජීවිතේ ඊටා කෙටි කාලෙකින් සාර්ථක කරගන්න පුළුවන්. මේ රැකියාවක් හොයන කෙනෙක් අතර කෙනෙක් බවට පත් වෙන්න එපා. මේ රැකියාවකට ආවයින් පස්සේ දැන් මම දකින දේ තමයි ලහිරු ගොඩාක් අය එක රැකියාවක් කරන්නේ අනිත් රැකියාව හම්බ වෙනකම්. කොහොමද සාර්ථක වෙන්නේ? කකුල් දෙක තියලා හිට ගන්න. රක්ෂණ වෘත්තිකයෙක් විදිහට. හිටගෙන ප්ලෑන් කරන්න. මං අවුරුදු 3කින් මම මෙන්න මෙතන ඉන්නේ. අවුරුදු 6කින් මම මෙන්න මෙතන ඉන්නේ. තමන් තමයි සැලසුම් කරන්නේ. එහෙම කරොත් ලහිරු ඔහු හිතුවටත් වඩා තව අවුරුද්දකට දෙකකට කලින් ඔහුගේ හීනවලට යන්න පුළුවන්. මම ඒක සහතික කරලා කියනවා. මොකද මම දකිනවා මේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන වෙනස්කම්. මොකද මේ වෙනකොට හැම ඉන්ඩස්ට්‍රි එකක්ම පල්ලෙහාට යද්දිලා හිරු මේ රක්ෂණ කර්මාන්තයේ ඉහළට එනවා. ඒකට හේතුව තමයි අවදානම මිනිසුන්ට දැනිලා තියෙනවාද. එක එක ස්වභාවික විපත් එහා පැත්තෙන් යම් දේවල් ඇවිල්ලා තියෙනවා. අපි දන්නවා කොවිඩ්ස් ඒ වගේ ලොකු දේවල් ඇවිල්ලා තියෙනවා. එහෙම ආවයින් පස්සේ අවදානම දැනිලා වැඩි. ඒතකොට මේ ඉන්ඩස්ට්‍රි එක ඕටෝමැටිකලි උඩට එනවා. මිනිසුන්ට අපි කතා කරන්න ඕනේ සමහරට ඉස්සර අපි මිනිස්සු 4-5 දෙනෙක් ගාවට ගිහිල්ලා තමයි ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් අලෙවි කරේ. හැබැයි අද අපි දෙන්නෙක් ගාවට ගිහිල්ලා අපි හරියට ප්‍රසන්ටේෂන් එක කරොත් අපිට එක පොලිසි එකක් රිටර්න් කරගන්න පුළුවන්. අපිට ගන්න පුළුවන්. ඉතින් ලහිරු මං කියන්නේ ඒ අවස්ථාවට මුහුණ දෙන්න බය වෙන්න එපා. මොකද සම්පූර්ණ ඔබ නිකන් උසස් පෙළ හරි සාමාන්‍ය පෙළ හරි කරලා මේක ඇතුළට ආවයින් පස්සේ ඊටු ටික සමාගම කරන්නේ. ඒක ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමේ ට්‍රේනින්ග්ස් ටික අපි දෙන්නේ. දුන්නායින් පස්සේ ඔහුට තියෙන්නේ ෆීල්ඩ් එකට මේ දේවල් ටික අරගෙන යන්න. තමන්ගේ සැඟවෙච්ච දක්ෂතා ටික එළියට අරගෙන, තමන් බලාපොරොත්තු වෙච්ච දේවල් ටික හිතේ තියාගෙන තමන්ට මේ ගමන යන්න පුළුවන්. බොහොම සැහැල්ලුයි. ඒ හින්දා විශ්වාස කරන්න. අනිත් රැකියාවන් එක්ක මේ රක්ෂණ වෘත්තිකේ ඊට වඩා එහා ගිය තැනක් තියෙනවා. තමන්ගේ බලාපොරොත්තු වලට මම ආයේ කියනවා ඉතා ඉක්මනින්. තමන් විතරක් නෙමෙයි තමන්ගේ දරුවෝ, තමන්ගේ බිරිඳ මේ අයත් එක්ක ඉස්සරහට යන්න පුළුවන්. ඕනම රටකට යන්න තමන්ට අවස්ථාව හම්බ වෙනවා. ඒ පසුබිම මේ රැකියාව තුල හදලා දීලා තියෙනවා ලහිරු. ඒ හින්දා විශ්වාස කරන්න. මේ රක්ෂණ වෘත්තිකයේ කියන කෙනෙක් දිහා වැරදි විදියට බලන්න එපා. මේකත් අනිත් රැකියාවත් එක්කම සමව තියෙනවා කියලා විශ්වාස කරන්න. හිතලා එන්න ඒ ලෙවල් එකට. ආවයින් පස්සේ ඔබගේ ජීවිතය අනිවාර්යෙන් සාර්ථක වෙනවා. බොහොම ස්තුතියි. Okay ලහිරු. Thank you very much. ලබා ගන්නත් දැනගන්න ඕනේ. ඉතින් හෙළිදරව්ව වැඩසටහනට TV back to school ඔන්ට්‍රාගලනින්ද ස්වාස social media වල නෑ අපි මේ ලෝකල් සිස්ටම් ෆේස් ටු ෆේස් වැඩසටහනක්.